උතුම් බුදු ගුණ සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසූ සදහම් මඟ හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මඟ සැරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං තී. සදහවත් කාරුණික පින්වත්නි, දැන් සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක වාසී සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය 45 වසක් මුළුල්ලේ දේශනා කරන්නට යෙදුණා. උන්වහන්සේගේ බලාපොරොත්තුව බවට පත්වුණේම මේ සසරගත සත්වයා දුකින් නිදහස් කිරීමමයි. ඒ අරමුණු කරගෙන උන්වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුණා. පින්වතුනි, අපි දන්නවා අපි අහන දේවල් ගොඩාක් තියෙනවා.
ඒ අහන දේවල් අතර අපි සමහරක් දේවල් අහනවා. ඒ අහනකොට අපිට ආස හිතෙනවා. අපි කියනවා මම ඒක අහන්න හරි කැමතියි කියලා. ඒ වගේම සමහරක් දේවල් තියෙනවා අහනකොට අපිට තරහ යනවා. ඇතැම් සත්තු ඉන්නවා, ඇතැම් පුද්ගලයන් ඉන්නවා. ඒ හඬවල් ඇහෙනකොට අපිට කේන්ති යනවා. අපි අකමැති. සමහරක් වෙලාවට අපි අකමැති ශබ්ද තියෙනවා. අහන්න අකමැති ශබ්ද. ඒ ඇහෙනකොට අපිට ඇති වෙන්නේ අකමැත්ත. සමහරක් ශබ්ද තියෙනවා, අහන දේවල් තියෙනවා. ඒ ඇහිම තුල අපිට ඇති වෙන්නේ අනවබෝධය. ඒ කියන්නේ අපි ඒ හඬත් එක්ක ඒ අහීමත් එක්කම අපිට අවබෝධය නැතුව යනවා. හරියට අපි මුලාවටපත් වෙනවා. මෙහිම අහන දේවල් ඔබ ජීවිතේ කොතෙකුත් අහලා තියෙනවා. එදිනෙදා ජීවිතයේදී ඔබ රාජකාරී කරන ස්ථානයේදී සමහරක් වෙලාවට ඔබ ගමනක් බිමනක් යන අවස්ථාවන් වලදී ජීවිතේ ගොඩාක් අවස්ථාවන් වලදී අපි එහෙම දේවල් අහලා තියෙනවා. පින්වත්නි, ඒ තුල අපිට ආසාව නම් ඇති වෙන්නේ, එතන අපිට ගොඩ නැගින්නේ ලෝභය නැත්තම් රාගය. ඔබ අහන දේවල් අතර තරහව නම් උපදින්නේ ඒ තුල තියෙන ද්වේෂය. අහන දේවල් අතර ඔබ මුලාවටපත් වෙනවා නම් ඒ තුල තියෙන මෝහය. ලෝභ, දෝෂ, මෝහ තමයි අපි අහන දේවල් තුරින් වැඩිපුරම එකතු කරගෙන තියෙන්නේ. ඒ එකතු කිරීමත් එක්ක ධර්මයේ සඳහන් වෙන ආකාරයට, ධර්මයේ පෙන්වා දෙන ආකාරයට මේ සසර ගමනට හේතු වෙන කාරණාවන් තමයි අපි ඇහිම තුල එකතු කරගෙන තියෙන්නේ. ඔබ මම මේ සසර ගමන යන්නේ ලෝභ, දෝෂ, මෝහ නිසා. ඒ ලෝභ, දෝෂ, මෝහ තමයි අපිව සසර අරගෙන යන්නේ. එහෙනම් ඔබ අහන දේවල් වලින් සසර ගමන නිර්මාණය කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අරමුණ බවට පත් උනේම සසර ගමන නිමාවටපත් කිරීම. ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඒ අරමුණ සාක්ෂාත් කරගන්නවා කියන එකයි. අද දවසේ ඔබ නිවසේ ඉඳලා, එහෙම නැත්නම් ආයතනයේ ඉඳලා, එහෙම නැත්නම් මේ කුමන හෝ තැනක ඉඳලා මේ රූපවාහිනී තිරේ ඔස්සේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. මේ චරණ රූපවාහිනී ඔස්සේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඔබ සසර ගමන කෙටි කරගන්න අවස්ථාවක් උදා කරගන්නවා කියන එකයි. බුදුබණ ශ්‍රවණය කරනකොට පින්වත්නි, ලෝභය ඇති වෙන්නේ නැහැ. රාගය ඇති වෙන්නේත් නැහැ. ද්වේෂය ඇති වෙන්නේත් නැහැ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ළඟට තරහින් ආපු පුද්ගලයෝ පවා ඒ තරහ නැති කරගෙන අවබෝධය ඇති කරගත්ත බව. ඒ නිසා තරහ ඇති වෙන්නේත් නැහැ, ද්වේෂය ඇති වෙන්නේත් නැහැ. මෝහය කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. මේ ධර්මය තුලින් කරන්නේ මෝහය දුරු කිරීමක්. ඒ නිසා බුදුබණ ශ්‍රවණය කරන කෙනෙකුට ලෝභ, දෝෂ, මෝහ තුලින් කිසිම එකතුවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ කාල වේලාව තුල
ඔබට ලෝභය ඇති වෙන්නේ නැහැ, ද්වේෂය ඇති වෙන්නේ නැහැ, මෝහය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා අනුත්තරීය කියන සූත්‍ර දේශනාව තුළ සවනානුත්තරීය කියලා කාරණාවක්. ඒ සවනානුත්තරීය කියලා කියන්නේ සවන් දීමවල් අතර උතුම්ම සවන් දීම, වටිනාම සවන් දීම, ශ්‍රේෂ්ඨතම සවන් දීම තමයි සද්ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ. ඔබට මේ වෙලාව තුල මේ තුලින් අහන්න ලැබෙන්නේ ලෝකයේ තියෙන උසස්ම ඇසීම, ශ්‍රේෂ්ඨතම ඇසීම. ඒ තමයි බුදුබණ ශ්‍රවණය කිරීම. පින්වතුන්ලා දන්නවා අපි අපේ ජීවිතය ධර්මානුකූලව ගොඩනගාගත යුත්තේ ඇයි කියලා. හේතුව තමයි අපි අපේ ජීවිතය ධර්මයට අනුගතව ගොඩනගාගත යුත්තේ අපි මේ ගත කරන ජීවිතය තුළ අපිට ලබාගත හැකි ඉහළම ඵලය නෙලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ තුල නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒක ගිහි ජීවිතයක් තුල හෝ පැවිදි ජීවිතයක් තුල හෝ වැඩිමහල් කෙනෙක් තුල හෝ කුඩා කෙනෙක් තුල හෝ අපි මේ ධර්මානුකූල ජීවිතය ගොඩනගා ගත්තොත් අපිට ලැබෙනවා සුවයක්. ඒ සුවය මෙලව ජීවිතේ අපිට සුවදායකයි. ඒ විතරක් නෙවෙයි, මෙලව ජීවිතේ අපි ගත කරනකොට අපි කරන කියන දේවල් සාර්ථකව සිද්ධ කරගන්න, යහපත්ව සිද්ධ කරගන්න, නිර්වුල්ව සිද්ධ කරගන්න මහත් වූ ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මානුකූල ජීවිතයේ ගොඩනගා ගන්න අපි ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ ධර්මය අවබෝධ කරගන්නට ඕන. ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගන්නට ඕන. මම මාතෘකා පාඨයක් ඉදිරිපත් කළා. කවුරුත් දන්න මාතෘකා පාඨයක්. කාටත් පාඩම් තියෙන මාතෘකාවක්. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. මහා මංගල සූත්‍රයේ එන පළමු ගාථාව, මංගල කාරණාවන් ගැන කතා කරන පළමුවන මංගල කාරණා කිහිපය තමයි අපි මාතෘකා වශයෙන් ඔබට ඉදිරිපත් කළේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක කටපාඩමින් කියන්න තියෙන දෙයක්. දැන් පිරිත් කියනකොට ඔබ කටපාඩමින් ඒව කියවනවා. එහෙම නැත්තම් අහගෙන ඉඳලා ඒ හඬ ඔස්සේ ඔබ කියවනවා. පින්වත්නි, මේ මංගල සූත්‍රය කියලා කියන්නේ ඔබ කවුරුත් දන්නවා මංගල කාරණා 38ක් ගැන සඳහන් වෙනවා. මංගල කියලා කියන්නේ නිවනට හේතු වෙන කාරණාවක්. එතකොට නිවනට හේතු වෙනවා කියලා කියන්නේ අවසාන ප්‍රතිඵලය. හැබැයි ඊට මෙහා මෙලව ජීවිතයේ සාර්ථකව ගත කරන්න හේතු වෙන කාරණාවක්. යහපත් ජීවිතයක් ගත කරන්න හේතු වෙන කාරණාවක්. තමන්ටත් අන් අයටත් යහපත් විදිහට ජීවත් වෙන්න හේතු වෙන කාරණාවන් තමයි මේ මංගල සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. මේ නිදාන කතාව පිළිබඳව ඔබ හොඳට දන්නවා.
දෙවියන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මංගල කාරණාවන් විමසුවහම ඒ මංගල කාරණාවන් මෙන්න මේවයි කියලා ඔවුන් විසින් ඉදිරිපත් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ අනුමත කිරීමක් පමණයි කරන්නේ. එතකොට දැන් මේ මංගල සූත්‍රයේම ගත්තහම මේ මංගල සූත්‍රයේ කටපාඩමින් පමණක් කියලා නිමා කරන්න නෙවෙයි තියෙන්නේ. දැන් ඔබ දන්නවා මේ ධර්ම ශ්‍රවණය කරන කවුරුත් මේ මංගල සූත්‍රයේ කටපාඩමින් කියන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය එහෙම නැත්නම් මේ ත්‍රිපිටකය තුල තියෙන මේ ධර්මය කටපාඩම් කරගත්තයි කියලා එයින් සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි මේවා ජීවිතය තුළට එකතු කරගන්නට ඕන. මංගල සූත්‍රයේ කරුණු 38ක් තියෙනවා. ඒ කරුණු 38 මම දන්නවා කියලා ගිරවෙක් වගේ කරුණු 38 කියවන එක නෙවෙයි කරන්න ඕන. පින්වතුන් දන්නවාද මේ මංගල සූත්‍රය තුල අඩංගු වෙන කරුණු 38 ගත්තාම එකින් එක පිළිවෙලට ගත්තොත් එහෙම අපි අපේ ජීවිතය ගොඩනගාගත යුතු ආකාරය තමයි පැහැදිලි කරන්නේ. දැන් දරුවෝ හදන අම්මලා තාත්තලාට ඊටාම වැදගත්. දැන් අපිට කියන දෙයක් තමයි දරුවෝ කියන දේ අහන්නේ නැහැ. දරුවෝ අකීකරුයි. දරුවෝ මේ සමාජයට හරි කරදරකාරී. ඒ වගේම තරුණ ජීවිත තියෙනවා මේ සමාජයට පිළිලක් වෙලා. සමහරක් තරුණ ජීවිත ගත්තාම ඒ අයගේ ජීවිත විනාශ කරගෙන තියෙනවා. ඉතින් මේ වගේ මැසවිලි අපිට ඕනෑ තරම් අහන්න ලැබෙනවා. ඒ සියල්ලටම පිළිතුර විදිහට අපිට දෙන්න තියෙන වැඩපිළිවෙල තමයි මංගල සූත්‍රයේ යථාර්ථයක් කරන එක. රාජ්‍ය මට්ටමින් මේවාට ප්‍රතිපත්ති හැදෙන්න ඕන. මේ සූත්‍රානුගත කරුණු මේ සමාජයේ ජීවමාන කරන්න. දැන් අපි ඉදිරිපත් කරපු මේ ගාථාවේ සඳහන් වෙන මංගල කාරණා කිහිපයක් තියෙනවා. මේ ටික තමයි දරුවෙක් බිහි කරපු අම්මා තාත්තා දෙන්න. අපි කියනවනේ බහතෝරන වයස කියලා. බහතෝරන වයසට ආවට පස්සේ ඒ දරුවට ලබා දිය යුතු කාරණාවන් තමයි මේ. දැන් අපි දන්නවා පුංචි කාලේ දරුවන්ට අම්මලා කිරි දීලා හොඳට ආරක්ෂා කරලා හදලා වඩලා කටයුතු කරනවා. ඒ දරුවට අකුරු කියවලා ටික දවසක් යනකොට බොහෝම අපහසුතාවයට පත් කරලා ඉගැන්වීම තමයි කරන්න උත්සාහ කරන්නේ. ඉගැන්වීම කරලා ඒ දරුවට ඉලක්කයක් දෙනවා. ඒ දරුවා වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉංජිනේරුවරයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනයම් හෝ හේතුවක් පාදක කරගෙන අරමුණක් දෙනවා. හැබැයි මේ කියන කාරණා ටික ඉෂ්ට වුණේ නැති වුණොත් ඔබට ගොඩනැගෙන වෛද්‍යවරයා අපි කියන්නේ ඒ වෛද්‍යවරයාට සමාජයේ කියන්නේ හැදිච්ච නැති වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයා අන් අයගේ ජීවිතත් බිලිගන්න කෙනෙක්.
එයාට රැකියාව පමණක් හේතු වෙන වෘත්තියක් පමණක් සිද්ධ කරන කෙනෙක්. ඒ වෘත්තිකයා කුමන හෝ වෘත්තියක නිරත වෙනවා නම් එයා ඒ වෘත්තිය තුල කටයුතු කරනවා. සමහරක් වෙලාවට එයා අයහපත් විදිහට කටයුතු කරනවා. හැබැයි මේ මංගල සූත්‍රයේ එන මේ පළවෙනි ගාථාවේ තියෙන කාරණා ටික දෙමව්පියෝ දරුවන්ට ලබා දීලා තියෙනවා නම් එයා නැහැදිච්ච කෙනෙක් වෙන්නේ නැහැ. අපි කියන්නේ නැහැදිච්ච කෙනෙක් කියලා එකට. එයා හොඳට හැදිච්ච ගුණ යහපත් කරුණාවන්ත අනිකා කෙරෙහි අනුකම්පාවෙන් බලන කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපේ වෘත්තීය ශාස්ත්‍රය තුල අපිට පේන දෙයක් තමයි ඒ වෘත්තිය සිද්ධ කරන කෙනාගෙන් බොහෝ වෙලාවට වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි සිද්ධ වෙන්න හේතුව තමයි අර මුලින්ම මේ කාරණාවන් ප්‍රගුණ කරලා නැතිකම. ඉරට්ටක් වුණත් අමුවෙන් තියනකොට ඕනෑම පැත්තකට හරවල නමලා ලස්සනට ගෙත්තමක් කරන්න පුළුවන්. හැබැයි වේලුණාට පස්සේ ඒක එහෙම කරන්න බෑ. ඒ නිසා පුංචි කාලේ ඉඳලම මේවා පුරුදු කරවන්න ඕනේ. පළවෙනි මංගල කාරණාව තමයි අසේවනාච බාලාන. බලන්න දැන් අම්මලා තාත්තලා මේ බණ අහන ඒ වගේම තරුණ දරුවෝ මේ බණ අහන ඔබට මේ ටික ලැබිලා තියෙනවද? අසේවනාච බාලාන. ඒ කිව්වේ මොකද්ද? අසේවනාච බාලානං කිව්වේ බාලයන් ඇසුරෙන් දුරු වීම. දැන් පළමුවෙන්ම කරන්න ඕනේ බාල ආශ්‍රයන්නේ දුරු වීම. දැන් අම්මලා තාත්තලාගේ වගකීම් අතර සිඟාලෝවාද සූත්‍රයේදී පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ගේ යුතුයකමක් තමයි දරුවන් අයහපතින් මිදවීම. අයහපත් ආශ්‍රයන්ගෙන් මිදවීම. ඒතර අයහපත් ආශ්‍රයක් තිබුණොත් පළමුවෙන්ම අපි දන්නවා දරුවෙකුට විතරක් නෙවෙයි මිනිසෙකුට විතරක් නෙවෙයි සතෙකුට හරි අයහපත් ආශ්‍රයක් නම් තියෙන්නේ. බාල ආශ්‍රයක් නම් තියෙන්නේ. අසත්පුරුෂ ආශ්‍රයක් නම් තියෙන්නේ. ඒ හැදෙන කෙනා ඒ ආකාරයෙන් තමයි හැදෙන්නේ. ඒ ඔබට මතක ඇති ජාතක පොතේ සඳහන් වෙන අර ගිරාපෝතකයන් දෙදෙනාගේ කතාව. එක ගිරවෙක් හැදෙනවා තාපසතුමෙක් ළඟ, අනිත් ගිරව හැදෙනවා සොරු කල්ලියක් ළඟ. සොරු කල්ලිය ළඟ හැදෙන ගිරවා සොරු කරන කියන දේවල්ම තමයි කරන්නේ. ඇයි? එයාගේ ඇසුර එතන තියෙන නිසා. ඒ වගේම තාපසතුමා ළඟ හැදෙන ගිරවා තාපසතුමා ප්‍රගුණ කරන ගුණ යහපත්කම් වලින් යුක්ත වෙච්ච කෙනෙක්. ඒ විදිහට තමයි ඒ ගිරවගේ චරිතය නිර්මාණය වෙන්නේ. බාල ආශ්‍රය ලැබුණොත් ඒ බාල ආශ්‍රය තුල තමයි ඒ ජීවිතය ගොඩ නැගෙන්නේ. ඒ වගේම තමයි පුද්ගලයෙක් විතරක් නෙවෙයි. දැන් ඔය තරුණ දරුවෝ එහෙම යම් යම් මාධ්‍යයන් ඔස්සේ බාල ඇසුරු පවත්වනවා. සමහර වෙලාවට මාධ්‍යයන් වෙන්න පුළුවන්.
සමහර වෙලාවට ඔවුන් කැමති දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇසුරට පත් වුණාට පස්සේ ඒ තුල ගොඩනැගෙන කෙනත් ඒ විදිහටම තමයි ගොඩනැගෙන්නේ. සමහරට අම්මා තාත්තා අනිත් පවුලේ කිසිම කෙනෙක් ඒ විදිහට ගොඩනැගිලා නැහැ. සමහරක් අම්මලා තාත්තලා අපිට කියන දෙයක් තමයි හාමුදුරුවනේ අපේ හත්මුතු පරම්පරාවකවත් නැති විදිහට තමයි මේ දරුවෝ හැදෙන්නේ. බලන්න මේ වචනේ කියනකොට අම්මලා තාත්තලා කොච්චර වේදනාවෙන්ද ඒක කියන්නේ. අම්මලා තාත්තලා කවුරුවත් කැමති නෑ තමන්ගේ දරුවට කවුරුවත් දොස් කියනවට. මෙයා මේ විදිය වැරදි කෙනෙක් කියලා අහන්න ලැබෙන ඒ වචනයම ඇති අම්මා තාත්තට වේදනාවක් ගෙනල්ලා දෙන්න. ඒ නිසා තරුණ දරුවෝ මේ බණ අහන අම්මලා තාත්තලා අකමැති කිසිම ඇසුරක් අම්මලා තාත්තලා අකමැති කියලා කිව්වේ මේ සමාජයේ පිළිකුල් කරන ඒ වගේම නුවණැත්තන් විසින් ප්‍රතික්ෂේප කරන ඇසුරවල් තියෙනවා. ඒ ඇසුරට නොගිහින් ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා අසේවනාච බාලාන දෙමව්පියොත් කරන්න ඕනේ පළවෙනි කාරණාව තමයි දරුවන් වැරදි මාර්ගවලින් ඈත් කිරීම. දැන් අපි දන්නවා දුරකථනය, රූපවාහිනිය, ඊළඟට පරිගණකය මේවා ලබා දෙන්න වෙලා තියෙනවා දැන් අද සමාජය තුල. ගොඩාක් කියන දෙයක් තමයි මේවා නිසා තමයි අද තරුණ දරුවෝ විනාශ වෙලා තියෙන්නේ කියලා. ඒකේ යම්කිසි ඇත්තක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම වෙලා තියෙන්නේ ඒ පාවිච්චි කරන කෙනාට නිසි අවබෝධය ලබා දීපු නැති නිසා. ඒක මොන ක්‍රමයෙන්ද ලබා දෙන්නේ කියන එක මහ විශාල මාතෘකාවක්. ඒ ගැන කතා කරන්න මේ වෙලාව නෙවෙයි. හැබැයි අම්මලා තාත්තලා වැඩිහිටියෝ දැනගන්න ඕනේ දරුවන් නොමග යන අවස්ථාවේදී එයට එයින් ඈත් කරලා සුමගට යොමු කරගන්න. දැන් මේ කියනකොට ඔබ වරදවා තේරුම් ගන්න එපා. ඇසුර කියලා කියනකොට පුද්ගලයන් විතරක් නෙවෙයි. යම් භාණ්ඩ පවා තියෙනවා. ඒවා තුලින් පවා ළමයින්ගේ ජීවිත, තරුණයන්ගේ ජීවිත විනාශ වෙනවා. එනිසා පළමුවෙන්ම දරුවන් හදනකොට අම්මලා තාත්තලා කටයුතු කරන්න ඕනේ, අදිෂ්ඨාන කරගන්න ඕන වැරදි මාවත්වලට යන එක වළක්වන්න. දෙවෙනි එක මොකද්ද? එහෙම කරලා විතරක් මදි. පණ්ඩිතානංච සේවනං. පණ්ඩිත ආශ්‍රයකට යොමු කරන්නත් ඕන. පණ්ඩිතයා කිව්වේ කවුද මෙතෙන්දී? දැන් බාලයා කිව්වේ පණ්ඩිතයා කිව්වේ මේ දෙකේම අර්ථය දැනගන්න ඕන. බාලයා කිව්වේ කරන කියන හිතන දේවල් අයහපත් කෙනා. පණ්ඩිතයා කියලා කියන්නේ එතකොට කරන කියන හිතන සිත, කය, වචනය මේ තුන් දොරින්ම යහපත් දේවල් කරන කෙනා. එයාට අපි කියනවා සත්පුරුෂයා කියලත්. සත්පුරුෂයන් තමයි පින්වත්නි මේ සමාජය ආලෝකමත් කරන්නේ. මේ සමාජය ආලෝකමත් කරන කෙනා තමයි සත්පුරුෂයා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සත්පුරුෂයා හැම තැනම නැහැ.
සත්පුරුෂයා දුර්ලභයි. දුර්ලභයි කියලා කියනකොට ඒ තුල තියෙන වටිනාකම. ඒ වටිනා දේවල් දුර්ලභයි. දුර්ලභ දේවල් හැමදාම හොයාගන්න නෑ. හැම තැනම හොයාගන්නත් නෑ. ඒ නිසා ඒවා තමයි අපේ ජීවිතවලට, අපේ සමාජයට, විශේෂයෙන්ම අපේ රටට වැදගත් වෙන්නේ, වටිනාකමක් තියෙන්නේ. මිනිස්සු විදිහට අපිට වටිනාකමක් තියෙන්නේ එතකොටයි. එහෙනම් සත්පුරුෂ ආශ්‍රයක් ලබා ගන්න ඕන. දැන් මේ අතු දන්නවා ධර්ම ශ්‍රවණය කරනකොටත් අපිට ධර්මයේ ප්‍රතිඵල ළඟා කරගන්න නම් සත්පුරුෂ ආශ්‍රයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සිත දියුණු කරගන්න, බණ කියලා බණ අහලා සිත දියුණු කරගන්න යන කෙනෙකුට වර්ධනය කරගත යුතු කාරණාවන් කිහිපයක්. ඒ අතර පළවෙනි එක තමයි සත්පුරුෂ සංසේහෝ, සත්පුරුෂ ආශ්‍රය. ඒ කියන්නේ පණ්ඩිත ආශ්‍රය. පණ්ඩිත ආශ්‍රයක් ලැබෙනවා නම් තමයි සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. අන්න එහෙනම් ඔබේ දරුවට, ඒ වගේම තරුණ දුවේ පුතේ ඔබට සත්පුරුෂ ආශ්‍රයක් ලැබෙනවා නම් ඒ වෙලාව තුල ඔබට, ඒ අවස්ථාව තුල ඔබට ලැබෙන්නේ යහපත් දෙයක්මයි. අයහපත් දෙයක් ලැබෙන්නේ නැහැ. සත්පුරුෂයා කියලා කියන්නේ ලෝකයට රැකවරණය ලබා දෙන කෙනා. ඒ විතරක් නෙවෙයි. දවසක් ආනන්ද හාමුදුරුවන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉන්න අවස්ථාවේ උන්වහන්සේට මතකයට නැගෙනවා, උන්වහන්සේට විතර්කයක් පහළ වෙනවා, මේ ශාසනය භාගයක් පමණම පවතින්නේ කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා මත නේද කියලා. සත්පුරුෂයාට කියන තවත් නමක් තමයි කල්යාණ මිත්‍රයා. ඒ වගේම පණ්ඩිතයා. ତොර සත්පුරුෂයා මත තමයි මේ ශාසනය භාගයක්ම පවතින්නේ කියලා උන්වහන්සේට මෙනෙහි වෙනවා. ඒ මෙනෙහි වෙලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේටත් ඒ කාරණාව පැහැදිලි කරනවා. උන්වහන්සේටත් කියනවා ස්වාමීනි මට මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. මට හිතෙනවා ස්වාමීනි මේ ශාසනය භාගයක් පමණම පවතින්නේ සත්පුරුෂයා මතයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මාහේව ආනන්ද, එහෙම කියන්න එපා ආනන්ද. භාගයක් නෙවෙයි, සම්පූර්ණ වශයෙන්ම මේ ශාසනය පවතින්නේ සත්පුරුෂයා මතමයි කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා. එහෙනම් මේ ශාසනය පවතින්නේත් මේ අපි උවමනාවෙන් උනන්දුවෙන් රකින්න උත්සාහ කරන මේ සසුන රැකගන්න පුළුවන්කම ලැබෙන්නේ සත්පුරුෂයන්ට, ඒ වගේම පණ්ඩිතයන්ට, කල්යාණ මිත්‍රයන්ට. එහෙනම් දරුවෙක් නැත්තම් ඔබ අසත්පුරුෂ ආශ්‍රයෙන් දුරු වෙලා, බාල ආශ්‍රයෙන් දුරු වෙලා කල්යාණ මිත්‍ර ආශ්‍රයට, සත්පුරුෂ ආශ්‍රයට යොමු විය යුතුයි. ඒ යොමු වෙනවා කියලා කියන්නේ ඔබ තමයි මේ ශාසනය රකින්න කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබ මත තමයි මේ සසුන රැකෙන ස්වභාවය පවතින්නේ. ඒ විතරක් නෙවෙයි. සත්පුරුෂයා කවදාකවත් කාටවත් අයහපතක් කරන්නේ නැහැ.
පණ්ඩිතයාගෙන් කාටවත් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා පණ්ඩිත ලක්ෂණවලදී පැහැදිලි කරනවා එයා කියනවා නම් යමක් යහපත් දෙයක්මයි කියන්නේ. එයා යමක් කරනවද එයා යහපත් දෙයක්මයි කරන්නේ. එයා යමක් සිතනවද ඒ සිතුවිල්ල පවා යහපත් සිතුවිල්ලක්. දැන් අපි දන්නවා යහපත් දේවල් යහපත් සිතුවිලි අඩුකම නිසා මේ සමාජය බොහෝම අනතුරුදායක වෙලා තියෙනවා. අපි ජීවත් වෙන මේ කාලේ අනතුරුදායකයි. යහපත් සිතුවිලි යහපත් ක්‍රියාවන් යහපත් වචන නැතිකම. දැන් බලන්න කිසිම බයක් සැකක් නැතිව අද වචන පාවිච්චි කරනව කවුද ඉන්නේ කියලාවත් බලන්නේ නැහැ. තරුණයන් අතර කතා බහක් ඇහුවොත් එහෙම වැඩි හිටියන්ට නම් ඔළුවේ අත ගහ ගන්න හිතෙනවා. ඒ තරමට වචනය අපිරිසිදුයි. දැන් වචනය අපිරිසිදු නම් ඒ වචනය අහන්න කැමති නෑ බොහෝ දෙනෙක්. ඒකටම කැමති වෙච්ච ටිකකුත් ඉන්න පුළුවන්. හැබැයි ඒකට අකමැති අය තමයි වැඩිපුර ඉන්නේ. එතකොට එයා සමාජයේටම අකමැති දේවල් තමයි කතා කරන්නේ. හැබැයි සත්පුරුෂයා කතා කරනකොට මී පැණි වගේ පැණි රසයි. එය අහගෙන ඉන්න කැමති. එය අහගෙන ඉන්නකොට හරි සැනසීමක් දැනෙනවා. එහෙනම් සත්පුරුෂයා වචනයක් පිට කරත් මේ සමාජයට යහපතක්. සත්පුරුෂයා යමක් කරනවා නම් ඒ දේ කරන්නේ තමන්ට අනුන්ට යහපතක් වෙන දෙයක්. දැන් ධර්මයේ පෙන්වා දෙන්නේ තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දෙයක් කරන්න කියලා. සමහරක් අපි දැකලා තියෙනවා දරුවෝ ඉන්නවා තරුණ දරුවෝ ඉන්නවා තමන්ට කිසිම යහපතක් නැති දේවල් කරනවා. හැබැයි ගත්තහම අන් අයට අනිකුත් අයට එයින් යහපතමයි සිද්ධ වෙන්නේ. හැබැයි තමන්ගේ ජීවිතේ විනාශ වෙලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ ක්‍රියාව නොකළ යුතුයි. මොකද අපිට බෑ අපිටවත් අයහපතක් කරගන්න. ධර්මයට අනුව එයට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසානේ සියදිවි හානි කර ගැනීම කියන එක තහනම් වෙලා තියෙන නීතියනොත්. දැන් අපි දැක්ක පහුගිය කාලවල තමන්ගේ ජීවිතය පරදුවට තියලා අන් අයගේ ජීවිත ආරක්ෂා කරගන්න උත්සාහ කරන අය. ඒක වරදක් කියනවා නෙවෙයි. හැබැයි තමන්ට යහපත වෙන අන් අයට අයහපත වෙන දේත් හොඳ නෑ. ඒ දෙකම නැතිව තමන්ටත් අන් අයටත් යහපතක් වෙන දෙයක්මයි අපි කළ යුතුව තිබෙන්නේ. එස සත්පුරුෂයා කියලා කියන්නේ එහෙම කෙනා. පණ්ඩිතයා කියලා කියන්නේ එහෙම කෙනා. එහෙමනම් සත්පුරුෂ ආශ්‍රය ලබා ගැනීම මෙලව ජීවිතයේ සතුටින් ගත කරන්න පුළුවන් කාරණාවක්. මං ධර්ම දේශනාව ආරම්භයේදීම කිව්වා මේ මංගල කාරණාවන් ජීවිතයට එකතු කරගත්තොත් මෙලව ජීවිතයේ සතුටින් ගත කරන්න පුළුවන්. ඒ වගේ මෙලව ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. පරලොව ජීවිතය සාර්ථක වෙනවා. තුන්වෙනි කාරණාව තමයි පූජාච පූජනීයානං පිදිය යුත්තං පිදීම. පිදිය යුත්තන් කියලා කියනකොට මේ සමාජයේ ස්තර කිහිපයක්ම ඉන්නවා. තමන්ට වඩා වැඩිමහල්,
තමන්ට වඩා ගුණ යහපත්කම් වලින් ඉහළ, තමන්ට වඩා මේ සමාජයේ ගෞරවනීයව කටයුතු කරන, දැන් අම්මා තාත්තා, වැඩිහිටියන්, ඒ වගේම තමන්ට ඉහළ වයස්වල ඉන්න සහෝදර සහෝදරියන්, ඊළඟට පැවිදි උතුමන් වහන්සේලා, මේ විදියට ගත්තාම ඒ වගේම අපි දන්නවා මේ අපේ සමාජයට සේවයක් කරපු අය, අතීත විරුවන්, මේ අය පිදීමට ලක් කළ යුතුයි. සමාජයක පැවැත්ම පවතින්නේ ඒ අයට ලැබෙන ගෞරවය, සත්කාරය ලැබීම මතමයි. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනවා එක අවස්ථාවකදී. එක භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ ශාසනය බොහෝ කාලයක් පවතින්න නම් හේතු වෙන කාරණාව දේශනා කරන්න. එහෙම නොවෙනවා නම් ඒකටත් හේතුව දේශනා කරන්න. එහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා, මේ සමාජය තුල නැත්තම් මේ ධර්මය නැත්තම් මේ ශාසනය බොහෝ කාලයක් පවතින්නේ නැත්තම්, පවතිනවා නම් එයට හේතුව, මේ කාරණා දෙකටම හේතුව තමයි ගෞරවය. එහිදී උන්වහන්සේ පෙන්වනවා, ගෞරවයන් ලැබෙන්න ඕන ශාස්ත්‍රූ ගෞරවය, ශාස්ත්‍රූවරයා කෙරෙහි තියෙන ගෞරවය, පිදීම. ඒ වගේම ධර්මය කෙරෙහි ගෞරවය, ඒ වගේම සංඝයා කෙරෙහි ගෞරවය, ශික්ෂාවන් කෙරෙහි ගෞරවය. අවසානයේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, එකිනෙකා කෙරෙහි ගෞරවයත් මේ ශාසනය රැකෙන්න හේතු වෙනවා. එහෙනම් මේ සමාජයේ යහපත පිණිස, මේ සමාජයේ අභිවෘද්ධිය පිණිස, මේ සමාජයේ රැකවරණය පිණිස පවතින්නේ ගෞරවයමයි. ඒ නිසා ඔබ දරුවන්ට උගන්වන්න ඕන, ඔබ ඔබේ ජීවිතය තුළ ගොඩනගා ගන්න ඕන ගරු කළ යුත්තන්ට ගරු කරන්න. අපි දන්නවා සමහරක් වෙලාවට ඒ ගෞරවනීය తত্ত্বය නැති කරලා දාන්න, අපිව එතෙන්ට පොළඹවන්න යම් යම් උපක්‍රම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි දන්නවා අම්මා තාත්තට ගරු කරන සමාජයක් තමයි අපේ අතීතයේ තිබුණේ. හැබැයි මේ වර්තමානයේ වෙනකොට අම්මා තාත්තත් එක්ක, අම්මා තාත්තා මොනවා හරි යමක් දරුවන්ට කිව්වොත් ඒකට එකක් දෙකක් තුනක් හතරක් විතර කියනවා. එහෙම උනේ නෑ අපි. අතීතයේ අපි දන්නවා තාත්තා ගෙදර ඉන්නවා නම් ඉස්සරහ පැත්තේ, දරුවෝ ගෙදර ඉස්සරහ පැත්තෙන් ආවෙත් නෑ. ඒ ගෞරවයට, බයටම නෙවෙයි. දැන් අද එහෙම නෑ. අම්මා තාත්තා දරුවෝ ඔක්කොම එකතු වෙලා නොහොබිනා ක්‍රියාවන් පවා කරනවා අද. ඒ නිසා අපි අම්මලා තාත්තලාට වැඩිහිටියන්න කියන්න ඕනේ. ඒ වගේම අනිකුත් ස්තරවල ඉන්න අයට කියන්න ඕන, තමන්ගේ ගෞරවය තමන් ආරක්ෂා කරගත යුතුයි. තමන්ගේ ගෞරවය තමන් ආරක්ෂා කරගත්තොත් තමයි ඒ අයට නිසි ගෞරවය ලැබෙන්නේ. දැන් අපි දන්නවා සමහරක් වෙලාවට දරුවෝ පුංචි කාලේ හෝඩි පොතේ ඉගෙන ගන්නවා අම්මා තාත්තා ආච්චි සීයා කියලා. දැන් මේ මනස තමයි දරුවගේ නිර්මාණය වෙන්නේ ටික ටික ලොකු වෙනකොට. හැබැයි ටිකක් කල් යනකොට දරුවට පේනවා හෝඩි පොතේ අම්මත් නැහැ, හෝඩි පොතේ ආච්චිත් නැහැ, හෝඩි පොතේ තාත්තත් නැහැ, සීයත් නැහැ. ඊට වඩා වෙනස් වූ, ඊට වඩා සංකර වූ චරිත තමයි සමාජයේ දකින්න ලැබෙන්නේ, gedara දකින්න ලැබෙන්නේ. සමහරක් දරුවෝ ඉස්සරහා දෙමව්පියෝ වැරදි කරනවා.
එතකොට දරුවන්ට ඒ ගෞරවය ලබා දීමට චකිතයක් තියෙනවා. ඒ වගේම තරුණ දරුවෝ ඉන්නවා වැරදි කරනවා. ඒ වැරදි කරලා පුංචි අයගෙන් නැත්තම් Tamanට බාල දරුවන්ගෙන් නැත්තම් සහෝදර සහෝදරියන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. අපි හිතමු අයියයි මල්ලි කියලා. අයියා වැරදි කරනවා නම් මල්ලිට ඒක ගෞරව කරන්න, ගරු කරන්න පුංචි චකිතයක් එනවා. ගුරුවරු ඉන්නවා මේ සමාජයේ. ඒ ගුරුවරු වැරදි කරනවා නම්, ගුරුවරු ළමයි ඉස්සරහම වැරදි කරනවා නම් ඒ ළමයිට ගරු කරන්න යම් චකිතයක් එනවා. ඒ නිසා අපි හැමෝම මම භික්ෂුවක් විදියට ඔබගේ චරිතය නිර්මාණය කරගත්ත විදිහට අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, අයියා වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්, නැන්ද මාමා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ රටේ පිළිගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු හෝ ඔබ ඔබේ චරිතය ගෞරවනීය විදිහට ගොඩනගා ගන්න ඕන. එහෙම නොවුනොත් ඔබට ගෞරවය ලැබෙන්නේ නැහැ. ඔබට ගෞරවය නොලැබෙනවා කියලා කියන්නේ මේ සමාජය තුළ අනාරක්ෂිත තත්වයකට පත් වෙනවා. ඇයි මං එහෙම බර කරලා කිව්වේ? බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ශාසනය රකින්නත් ගෞරවය තියෙන්න ඕනේ. ශාසනය බොහෝ කාලයක් රැකෙන්නත් එකිනෙකා කෙරෙහි ගෞරවය තියෙන්න ඕනි නම් ඔබට මේ සමාජයේ ආරක්ෂාව සිද්ධ කරගන්න, මේ සමාජයේ යහපත පිණිස යොදවන්න ඔබ කෙරෙහි තියෙන ගෞරවය රඳවා ගන්නට ඕන. ඒ නිසා භික්ෂුව භික්ෂු ගෞරවය රැක ගන්න ඕනේ. ගුරුවරයා ගුරු ගෞරවය රැක ගන්න ඕන. අම්මා තාත්තා දෙමව්පියන්ගේ ගෞරවය රැක ගන්න ඕන. වැඩිමහල් සහෝදර සහෝදරියන් ඒ ගෞරවය රැක ගන්න ඕනේ. මේ සමාජය තුළ එකිනෙකාට ගරු කරන්නත් ඕන. ගෞරවය රැකගත්තාම පමණින්ම ගරු කිරීම සිද්ධ වෙන්නේ නැහැ. නම් පුංචි කාලේ ඉඳලා උගන්වන්න ඕනේ. අපි දැකලා තියෙන සමහරක් වෙලාවට අම්මලා බිම ඉඳගෙන බණ අහනවා. සමහර වෙලාවට දරුවෝ උඩක ඉඳලා බණ අහනවා. ඒ වෙලාවේ අම්මලා තාත්තලාට පුළුවන් වෙන්න ඕනේ නෑ පුතේ ඕක නෙවෙයි. බණ අහනකොට වැඩිහිටියන් එක්ක ඉන්නකොට උඩ ඉන්න හොඳ නෑ. එහෙම කියන්න ඕනේ. දැන් අපි දන්නවා පුංචි කාලේ අපිට එහෙම වුණොත් එහෙම අපි එහෙම දෙයක් කළොත් එහෙම වැඩිහිටියෝ අපිට සැරවැර කරනවා. සමහරක් වෙලාවට දඬුවම් කරනවා. ඒක තමයි ඕන කරන්නේ. මේ සමාජයේ අද ඒක ටිකෙන් ටික ඈත් වෙලා ගෞරවනීය බව නැති වෙලා. අපේ සමාජයේ පින්වත්නි හරි ගෞරවනීයයි. තැනකට ගියොත් එහෙම ඒ තැන ඉන්න මේ ලාංකිකයන් කියන එක හොඳටම පැහැදිලි වුණා. දැන් නම් වර්තමානයේ නම් එහෙම පේන්න දකින්න අපිට ටිකක් අඩුයි. අපේ මේ තියෙන පරිහානියටත් ගෞරවය බලපානවා. ගෞරවය නැතිකම පරිහානියටත් බලපානවා. නිසා මේ මංගල කාරණා බලන්නකො කටපාඩම් කරලා විතරක් ඇතිද කියලා. දැන් අපි මේ කිව්වේ පළවෙනි ගාථාවේ පළවෙනි කාරණා කිහිපේ විතරයි. දැන් මේ ටික පුංචි දරුවෙකුට ලබා දුන්නොත් හොඳ දරුවෙක් බිහි වෙන්නේ නැද්ද? හොඳ දරුවෙක් බිහි වෙනවා. අපි හිතමු මේ ටික අවබෝධ කරගත්ත හොඳ තරුණයෙක්, හොඳ දුවෙක් පුතෙක් මේ ටික අවබෝධ කරගත්තොත් මේ සමාජයේ ඒ දුව පුතා වටින්නේ නැද්ද? ගොඩාක් වටිනවා. අධ්‍යාපනයෙන් ඉහළටම ගියේ නැති වුණාට ඒ ටික විතරක් තියෙනවා නම් දරුවෙක් බොහෝම වටින දරුවෙක් බවට පත් වෙනවා. අම්මලා තාත්තලා උත්සාහ කරන්නත් ඕනේ ඒ සාමාර්ථ වැඩිපුර ගන්න නෙවෙයි. දරුවන් ලව්වා ඒ සාමාර්ථ ගන්න නෙවෙයි වැඩිපුර මේ වගේ ධර්මානුකූල චරිතවත් දරුවන් බිහි කිරීමටයි අපි උත්සාහ කරන්න ඕනේ. මේ සසර ගමනම අපිට මේවා ප්‍රයෝජනවත් වෙනවා. බලන්න අසත්පුරුෂ ආශ්‍රයෙන් දුරු වුණාම මේ ජීවිතේ යහපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අසත්පුරුෂයා තමයි අපිට නිවනට ආවරණය කරන්නේ. නිවන ආවරණය කරන්නේ. ඒ නිසා නිවන ආවරණය කරන කෙනාගෙන් අපි ඈත් වුණාම අපිට නිවන ලැබෙනවා. ඒ වගේම සත්පුරුෂයා තමයි අපිව කවදා හරි නිවන් දක්වන්නේ.
සත්පුරුෂයා තමයි අපිව නිවන කරාම ගෙනියන කෙනා. ඒ වගේම ගෞරවනීය ස්වභාවය තමයි අපේ ජීවිතේ වටිනාකමක් ගෙනල්ලා දෙන්නේ. මෙලව පරලොව දෙලොවම අපේ ගෞරවය සැලසෙන්නේ තුල. නිසා කල්පනා කරගන්න මේ පුංචි ධර්ම කාරණාව මහා ලොකු ගැඹුරු කාරණාවක් නෙවෙයි අද දේශනා කළේ. මේ පුංචි කාරණා ටික මේ සමාජය තුල අපි යථාර්ථයක් බවට පත් කරන්න අදිෂ්ඨානය ඇති කරගනිමු. අපිට අසත්පුරුෂ ආශ්‍රය නොම වේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා. අපි සියලු දෙනාටම ඒ උතුම් ප්‍රාර්ථනාවම ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නට ඕන. නිසා ඔබට අසත්පුරුෂ ආශ්‍රය දුරුව කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා ගෞරවනීය සමාජයක් ගොඩනගා ගන්න, ඒ ගෞරවනීය සමාජය තුළ මෙලව ජීවිතයේ සාර්ථකව ගත කරන්න, පරලොව ජීවිතයේ සාර්ථකව ගත කරන්න මේ උතුම් දේශනාව උපනිශ්‍රිය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ බණ ඇහුවා, ඒ වගේම මම බණ කිව්වා. ඒ වගේම චරණ රූපවාහිනිය ඔබට බණ අහන්න ඔබට මේ ධර්ම දේශනාව සමීප කළා. අපි සියලු දෙනා පින් සිද්ධ කරගත්තා. මම බණ කියලා පින් සිද්ධ කරගත්තා. ඔබ බණ අහලා පින් සිද්ධ කරගත්තා. මේ ආයතනය බණ අහන්න සලස්වලා පින් සිද්ධ කරගත්තා. අපි සියලු දෙනා සිද්ධ කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමුව දෙවියෝ අනුමෝදන් වේවා, සතුටු වේවා. සතුටට පත්වන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාදය රැකවරණ ශක්තිය සලසා දෙත්වා. දෙවියෝ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ නමින් මියගිය, අප නමින් මියගිය, රට නමින් මියගිය, ජාතිය නමින් මියගිය සියලු දෙනාටම මේ පින් හේතු වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතය සුවපත් කරගනීවා. සසර දුකින් අත මිදී නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියමු. අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයත් මේ සිදු කරගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයත් ඔබ අප සියලු දෙනාටම මෙලව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසම හේතු වේවා. මෙලව සුවපත් වේවා, පරලොව සුවපත් වේවා. කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා 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 කියලා සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා. අවසාන වශයෙන් අපි මේ වෙලාවේ රැස් කරගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තිය අපි අපගේ දෙමව්පියන්ටද අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ ඔබේ දෙමව්පියන් සිහිපත් කරගන්න. මම මගේ දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික
උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතූ පියා සිහි කරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා